හොඳයි. අප පළවෙනි කර්මාන්තය පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ කෝස්ටික් සෝඩා. එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පිළිබඳව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඔබ දන්න පමණින් දැනට ඔබ දන්න පමණින් ප්‍රබල භාෂ්මයක්. මේ කියන ප්‍රබල භාෂ්මය විවිධ කටයුතු සඳහා ඉතාමත් විශාල පරිමාණයෙන් භාවිතා වෙනවා. ඒ නිසා මේ කෝස්ටික් සෝඩා හෙවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතාමත් අවශ්‍ය වෙන ගණයේ කර්මාන්තයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කිරීමේ මූලිකව කරන්නේ මූලික ක්‍රමවේදයට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය භාවිතා කරලා තමයි මේ කියන කෝස්ටික් සෝඩා නිෂ්පාදනය අපි කරන්න කියලා. එතකොට මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කරන්න කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේදී අපි පාවිච්චි කරන්නේ ක්ලෝරෝ ඇල්කලී කෝෂ. ක්ලෝරෝ ඇල්කලී කෝෂ. ක්ලෝරෝ ඇල්කලී කෝෂ. මූලික වශයෙන් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය සඳහා ගන්න මෙන්න මේ ක්ලෝරෝ ඇල්කලී කෝෂ වර්ග 3ක් තියෙනවා. අන්නේ ක්ලෝරෝ ඇල්කලී කෝෂ වර්ග 3 තමයි රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය සහ පටල කෝෂය. පටල කෝෂය. මෙන්න මේ කෝෂ ක්‍රම තුනෙන් රසදිය කෝෂය, ප්‍රාචීර කෝෂය සහ පටල කෝෂය කියන ක්‍රම තුනෙන් ඔබගේ විෂය නිර්දේශය තුළ අපි කතා කරන්නේ පටල කෝෂ ක්‍රමය පිළිබඳව. රසදිය කෝෂ ක්‍රමය සහ ප්‍රාචීර කෝෂ ක්‍රමය පිළිබඳව සිදුවන ආකාරය බහුතරයක් විදිහට ඔබට දැනගත යුතු වන්නේ නැහැ. ඒ නිසා මම වැඩි වෙලාවක් අරගන්නේ නැතුවම ඍජුවම පටල කෝෂ ක්‍රමයට යොමු වෙනවා. ඇයි අපි රසදිය කෝෂ ක්‍රමය සහ ප්‍රාචීර කෝෂ ක්‍රමය වෙනුවට මේ කියන පටල කෝෂ ක්‍රමයට යොමු වෙන්නේ? මේ කියන පටල කෝෂ ක්‍රමයට යොමු වෙන්න හේතුව බවට පත් වෙන්නේ රසදිය කෝෂ ක්‍රමයටත් ප්‍රාචීර කෝෂ ක්‍රමයටත් වඩා මේ කියන පටල කෝෂ ක්‍රමේ මූලික වාසීන් 3ක් තියෙනවා. ඒ වාසීන් 3 තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා ඉහළ සංශුද්ධතාවයකින් මේ කියන පටල කෝෂ ක්‍රමය පාවිච්චි කරලා අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉහළ සංශුද්ධතාවයකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඉහළ සංශුද්ධතාවයකින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි පටල කෝෂ ක්‍රමයේදී අඩු විද්‍යුත් ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. අනිත් කෝෂ දෙකටම වඩා අඩු විද්‍යුත් ප්‍රමාණයක් තමයි මෙන්න මේ පටල කෝෂ ක්‍රමයේදී වැය වෙන්නේ. එතකොට විද්‍යුත් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ කියන්නේ වියදම වැඩි. වියදම වැඩි කියන්නේ මේ කර්මාන්තය තුලින් අපිට හමු වෙන ලාභය අඩු වෙනවා. ඊළඟ එක තමයි පාරිසරික බලපෑම අවමයි. පාරිසරික බලපෑම අවමයි. උදාහරණයක් විදිහට මෙන්න මේ පාරිසරික බලපෑම ගත්තොත් මම කිව්වා රසදිය කෝෂය. මේ රසදිය කෝෂයේ අවසානයේදී රසදිය යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒතකොට රසදිය කියන්නේ පරිසරයට හිතකර සංයෝගයක් නෙවෙයි. මොකද රසදිය ඉතුරු වුණොත් එය පිළිකාකාරකයක්, ජීවීන් මරණයටපත් වෙන්න පුළුවන්. අපිට වුණත් රසදිය අපේ ඇඟට ඇතුල් වීම අතිශය භයානක වෙනවා, අතිශය විෂදායී වෙනවා. ඒ නිසා රසදිය භාවිතය අවම කළ යුතු නිසා තමයි මේ කියන පාරිසරික බලපෑම් අනුව අපි මේ රසදිය කෝෂය සහ ඒ වගේම ප්‍රාචීර කෝෂයත් අයින් කරලා මේ වෙනකොට ඒ දෙක වෙනුවට වඩා සුදුසු ක්‍රමයක් වෙන පටල කෝෂ ක්‍රමය පිළිබඳව අපි කතා කරන්නේ. මේ පටල කෝෂ ක්‍රමයේ තියෙන දල සටහනක් තමයි මම මේ ඔබට පෙන්නුවේ. ඔබ පහුගිය ප්‍රශ්න පත්‍ර බැලුවොත් මේ රූප සටහන ඇවිත් තියෙන අවස්ථාව ඔබට දකින්න පුළුවන්. එතකොට මේ රූප සටහනේ මේ තියෙන්නේ කුටීර දෙකක්. මේ තියෙන්නේ ටයිටේනියම් ඇනෝඩය. මේ තියෙන්නේ නිකල් කැතෝඩය. අපි මෙයාට කියනවා වර්ණීය පාරගම්‍ය පටලිය. නැත්නම් වර්ණීය පටලිය. ඇනෝඩයේ තියෙන කුටීරයට කියන්නේ ළමයි ඇනෝඩීය කුටීරය කියලා. එහෙනම් මෙන්න මේක ඇනෝඩ කුටීරය, මේක කැතෝඩ කුටීරය. දැන් මේ රූප සටහන බැලුවොත් ඔබට පේනවා ඇනෝඩ කුටීරයට අපි එකතු කරන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. හරි. එහෙනම් එක අමු ද්‍රව්‍යයක් තමයි මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඊළඟට
කැතෝඩ කුටීරයට ඇතුළත් කරන්නේ ජලය. එහෙනම් මේ මෙම කර්මාන්තයේදී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සහ ජලය. දැන් මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා අපි අදහස් කරන්නේ ගොඩක් වෙලාවට මේ කර්මාන්තයේදී පාවිච්චි කරන්නේ ලුණු නිෂ්පාදනය කරනකොට. ඔබගේ විෂය නිර්දේශයේ මේනොට ලුණු නැහැ. නමුත් ලුණු නිෂ්පාදනය කරනකොට ඔබ 10 11 ඉගෙනගෙන ඇති අර කුටීර තුනක් එහෙම නැත්නම් අපි ඒවට කියනවා කුඹුරු කියලා. ලුණු කුඹුරු තුනකින් ගියාට පස්සේ අවසානයේදී ලුණු තැන්පත් වෙලා එතනින් ද්‍රාවණයක් අයින් වෙලා යනවා. ලුණු නිෂ්පාදනයේදී මෙන්න මේ විදිහේ තුනකට යවනවා මේ මූදු ජලය. පළවෙනි එකේදී වාෂ්පීකරණය කරනවා භාගයක් වෙනකම්, දෙවෙනි එකේ 4න් එකක් වෙනකම්, තුන්වෙනි එකේ 8න් එකක් වෙනකම්. ඒතර මෙන්න මේ අවසාන කුඹුරේදී ලුණු අවක්ෂේප වෙනවා. ලුණු අවක්ෂේප වුණාම මූදු ජලයේ ඉතුරු ද්‍රාවණය මෙතනින් ඉවත් වෙලා යනවා. මෙන්න මේ ද්‍රාවණයට අපි කියනවා බ්‍රයින් ද්‍රාවණය. බ්‍රයින් ද්‍රාවණය. එහෙමත් නැත්නම් බිටර්න් ද්‍රාවණය. එහෙමත් නැත්නම් මව් ද්‍රාවණය. එහෙමත් නැත්නම් කාරම් දියරේ කියලා කියනවා. මව් ද්‍රාවණය, බ්‍රවුන් ද්‍රාවණය, කාරම් දියරේ කියලා කියනවා. මෙන්න මේ නම් වලින් හඳුන්වන මෙන්න මේ ඉවත් වෙලා යන බ්‍රයින් ද්‍රාවණයට තමයි ළමයි අපි කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා. මොකද ලුණු තැන්පත් වුණාට පස්සේ මෙතනට එනකොට මේ අපි ආරම්භයේදී ගත්ත මූදු ජලය ඉතාමත් වාෂ්පීකරණය වෙලා අධිසාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් බවට පත් වෙලා තියෙනවා. මේ කියන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලට අමතරව මේ බ්‍රයින් ද්‍රාවණය ඇතුලේ කැල්සියම් ඉන්නවා, මැග්නීසියම් ඉන්නවා, බේරියම් ඉන්නවා. මේ අයනත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා මුලින්ම මෙන්න මේ බ්‍රයින් ද්‍රාවණය අරගෙන මේ බ්‍රයින් ද්‍රාවණයෙන් මෙන්න මේ අයන ටික අපි ඉවත් කරගන්න ඕනේ. මේ අයන ඉවත් කරගන්න නම් මට කරන්න තියෙන විදිහ තමයි මම මේකට දානවා කාබනේට්. මම මේකට දානවා හයිඩ්‍රොක්සයිඩ්. මම මේකට දානවා සල්ෆේට්. මේ බ්‍රයින් ද්‍රාවණය කාබනේට් ද්‍රාවණය තුලින් යවුවොත් මෙන්න මේකේ ඉන්න කැල්සියම් ටික කැල්සියම් කාබනේට් විදියට අවක්ෂේප වෙනවා. ඊළඟට මේ බ්‍රයින් ද්‍රාවණය මම හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තුලින් යවුවොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙනවා. මම මේ ද්‍රාවණය සල්ෆේට් ද්‍රාවණයක් තුලින් යවන මොහොතේදී මෙයා බේරියම් සල්ෆේට් විදියට අවක්ෂේප වෙනවා. එහෙනම් අවක්ෂේප තුනක් හම්බුණා. කැල්සියම්, මැග්නීසියම් සහ බේරියම් මේ ද්‍රාවණයෙන් ඉවත් වෙලා ගියා. මේ විදිහට මේ තුන් දෙනා මේකෙන් ඉවත් වෙලා ගියාට පස්සේ අන්න දැන් අපිට හම්බෙනවා සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඒක ඇතුලේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. අන්න ඒ විදිහට ගන්න ද්‍රාවණය තමයි මෙන්න මේ ඇනෝඩ කුටීරයට අපි ඇතුල් කරන්නේ. මේ විදිහට ඇනෝඩ කුටීරයට ඇතුල් කරාට පස්සේ මෙතනින් අපි ජලය ඇතුල් කරනවා. මේ විදිහට ඇතුල් කළාට පස්සේ මෙයාගේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියෙන් අවසානයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් ප්‍රාචීර කෝෂයේ එහෙමනම් මේ ඇනෝඩ කුටීරයේ පවත්වා ගත යුතු ද්‍රව මට්ටම කැතෝඩ කුටීරයට වඩා ඇනෝඩ කුටීරය ඉහළින් පවත්වා ගන්න ඕනේ ද්‍රව මට්ටම. හැබැයි පටල කෝෂයේදී ඒ වගේ විශේෂිත තත්ත්වයක් පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඒතර ඇනෝඩ් පටල කෝෂයේදී මේ ටයිටේනියම් ඇනෝඩය ගාව හැම වෙලේම වගේ ඇනෝඩයේදී සිද්ධ වෙන්න ඕනි ඔක්සිකරණය ළමයි. අපි විද්‍යුත් රසායනයේදී කතා කරනවා වගේ කැතෝඩයේදී සිද්ධ වෙන්න ඕනි පුරුදු විදිහටම ඔක්සිහරණය. ඇනෝඩයේදී ඔක්සිකරණය වෙන්න ඕනි, කැතෝඩයේදී ඔක්සිහරණය වෙන්න ඕනි. දැන් ඇනෝඩය කියන්නේ ධනාග්‍රයනේ. මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් මෙතනින් ජලය ඉන්නවා, මෙතනින් සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මෙන්න මෙතනට Cl- යනවා. Cl- යනවා. ඒතර Cl- මෙතනට ගියාට පස්සේ Cl- ඉන්නවා. ඊට අමතරව මේ දාන ජලයේ Cl- මේ ද්‍රාවණය ඇතුලේ ඉන්නවා. ඊට සුළුවෙන් ජලයෙන් හම්බෙන OH- උත්
මේ ධනාග්‍රය ගාවට ලං වෙනවා. මොකද ඍණ අයන තමයි ධනාග්‍රය ගාවට ලං වෙන්නේ. මෙතනට ජලය දානකොට මෙතනට H+ අයන ලං වීම සිද්ධ වෙනවා. දැන් එතකොට අපි දන්නවා ඇනෝඩේ හේවත් ධනාග්‍රය ගාවට ඍණ අයන බොහොම පහසුවෙන් ලං වුණා. කැතෝඩේ හේවත් ඍණාග්‍රය ගාවට ධන අයන බොහොම පහසුවෙන් ලං වුණා. හැබැයි ඊට අමතරව මේක ඇතුලේ ජල අණුවක් විඝටනයෙන් අපි දන්නවා අපිට හම්බෙන්නේ H+ සහ OH-. එහෙනම් H+ වලට අමතරව මෙතන OH- තියෙනවා. ඒ වගේමයි ක්ලෝරින්ට අමතරව මේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සෝඩියම් මේක ඇතුලේ ඉන්නවා. දැන් මෙතනදී OH- සහ Cl- කෙන් දෙන්නෙන් එක්කෙනෙක් ඔක්සිකරණය වෙන්න ඕනේ. මේ දෙන්නටම ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒ දෙන්නගේ ඔක්සිහරණ විභවය බැලුවොත් OH- තමයි වඩා පහසුවෙන් ඔක්සිකරණය වෙන්න ඕනේ. හැබැයි ළමයි OH- වඩා පහසුවෙන් ඔක්සිකරණය වෙන්න ඕනි වුණාට ක්ලෝරයිඩ් සාන්ද්‍රණය අධිකයි. මොකද අපි මෙතෙන්ට දැම්මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. ඒ නිසා OH- නෙවෙයි මෙන්න මේ Cl- Cl2 බවට ඔක්සිකරණය වෙනවා. Cl- Cl2 බවට ඔක්සිකරණය වෙනවා. මෙන්න මේ සිදුර හරහා අපිට ක්ලෝරීන් වායුව එකතු කරගන්න පුළුවන්. ඒ වගේමයි මෙතනට එනකොට මේ ඉන්නේ ජලය මම H+ කියලා ගත්තට ඉන්නේ ජලය H+ ඔක්සිහරණය වෙනවා H2 බවට. එහෙනම් ජලය H2 බවට ඔක්සිහරණය වෙන්න ඕනි. මම මේ සමීකරණය තුලිත කරොත් මෙන්න මේ විදිහට තුලිත කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ කුටීරයෙන් පිට වෙන්න ඕනි ළමයි H2 කියන වායුව. මේ කුටීරයෙන් පිට වෙන්න ඕනි H2 කියන වායුව. දැන් එතකොට ජල අණුවක් බිඳිලා H+ ටික H2 විදිහට පිට වුණා. ජල අණුවක් බිඳිලා H+ ටික H2 විදිහට පිට වුණා. දැන් මේ ද්‍රාවණය එහෙනම් කවුද ඉතුරු වෙන්නේ? OH-. මේ ද්‍රාවණයට මම සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මහම සෝඩියම් ක්ලෝරයිඩ්ගෙන් ක්ලෝරයිඩ් ටික ක්ලෝරින් විදිහට අයින් වෙලා ඉවර වුණා. දැන් එහෙනම් මේ ද්‍රාවණයේ ඇනෝඩ කුටීරේ කවුද ඉතුරු වෙන්නේ? සෝඩියම්+. එහෙනම් මෙතනින් ක්ලෝරින් ඉවත් වුණා, මෙතනින් H2 ඉවත් වුණා. ඇනෝඩ කුටීරේ සෝඩියම්+ ඉතුරු වුණා, කැතෝඩ කුටීරේ OH- ඉතුරු වුණා. දැන් මෙන්න මේ කැටායන මොකද වෙන්නේ? වර්ණීය පාරගම්ම පටලය හරහා අනිත් පැත්තට ගමන් කරනවා ළමයි. සෝඩියම්+ ටික කැතෝඩ කුටීරයට ගමන් කරනවා. මේ වර්ණීය පාරගම්ම පටලය හදලා තියෙන්නේ මෙන්න මේ කැටායන වලට ගමන් කරන්න පුළුවන් වෙන්නත් ඇනායන වලට ගමන් කරන්න බැරි වෙන්නත්. ඇයි OH- මේ පැත්තට આવොත් මොකද වෙන්නේ? ඉතින් සෝඩියමුයි OH- සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එතකොට සෝඩියම් මේ පැත්තට ගියත් එකයි OH- මේ පැත්තට ආවත් එකයි. ඇයි මේ විදිහට OH- එන්නේ නැත්තේ? එන්නේ නැති වෙන්න හේතුව තමයි OH- මේ පැත්තට ආපු ගමන් මේ හැදෙන Cl2ත් එක්ක OH- ප්‍රතික්‍රියා කරන්න ගන්න. මෙන්න මේ Cl2ත් එක්ක OH- ප්‍රතික්‍රියා කරන එක නවත්තන්න තමයි OH- වලට මේ පැත්තට එන්න බැරි වෙන්නත් සෝඩියම්+ විතරක් මේ පැත්තට යන්න පුළුවන් වෙන්නත් මේ පටලය අපි සකස් කරලා තියෙන්නේ. දැන් මේ විදිහට සෝඩියම්+ මේ පැත්තට ගියාම ඒ සෝඩියම්+ සහ OH- ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් විදිහට අපිට මෙතනින් ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් විදිහට මෙතනින් ඉවත් කරගත්තාට පස්සේ අපි ඒක වාෂ්පීකරණය කරනවා. ඒ වාෂ්පීකරණය කරාට පස්සේ 99% තරම්ම සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. එතකොට දැන් මේ ඇටමුවෙන් ඔබට පේනවා H2 සහ Cl2 හම්බුණා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුත් හම්බුණා. එතකොට මේ සියල්ලම මේ H2 සහ Cl2 අපි අපත දානවා. නෑ. අපි මේ H2 සහ Cl2 වෙන වෙන නිෂ්පාදනයන් සඳහා භාවිතා වෙනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕන ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රයෝජන මොනවද? H2ගේ ප්‍රයෝජන මොනවද? Cl2ගේ ප්‍රයෝජන මොනවද කියලා. මම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරනවා ළමයි ප්‍රබල භස්මයක් විදිහට විද්‍යාගාර කටයුතු වලට, කඩදාසි නිෂ්පාදනයට, සබන් නිෂ්පාදනයට වගේ දේවල් වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි වෙනවා. ඒ වගේමයි මේ H2 පාවිච්චි කරනවා ළමයි ඉන්ධනයක් විදිහට. මොකද රොකට් ඉන්ධන විදිහට ඉස්සර පාවිච්චි කළේ H2. ඒ වගේමයි ශාකමය සංයෝග වලින් මාගරින් නිෂ්පාදනය කරනකොට හයිඩ්‍රජනීකරණ ක්‍රියාවලියට H2 පාවිච්චි කරනවා. ඒතර H2 ඊට අමතරව HCl නිෂ්පාදනයට පාවිච්චි කරනවා.
දැන් මේකේ ප්‍රයෝජන අපි වර්ගීකරණය කළොත් මෙයාගේ ප්‍රයෝජන අපි වර්ගීකරණය කළොත් ළමයි අපි මෙයාගේ ප්‍රයෝජන වර්ගීකරණය කළොත් අපිට කියන්න පුළුවනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රයෝජන මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රයෝජන තමයි සබන් නිෂ්පාදනය, කඩදාසි නිෂ්පාදනය, සබන් නිෂ්පාදනය, කඩදාසි නිෂ්පාදනය ප්‍රබල අම්ලයක් විදිහටත් පාවිච්චි වෙනවා. ප්‍රබල අම්ලයක් විදිහටත් පාවිච්චි වෙනවා. ඊට අමතරව අපජලය පිරියම් කරන්නත් පාවිච්චි වෙනවා. අපජලය පිරියම් කරන්නත් පාවිච්චි වෙනවා. ඊළඟට H2 ගේ ප්‍රයෝජන මොනවද? H2 ගේ ප්‍රයෝජන අර කලින් කිව්වා වගේ රොකට් ඉන්ධනයක් විදිහට එහෙම නැත්නම් ඉන්ධනයක් විදිහට පාවිච්චි වෙනවා. මාගරින් නිෂ්පාදනයේදී හයිඩ්‍රජනීකරණ ක්‍රියාවලිය හයිඩ්‍රජනීකරණය සඳහා ඒ වගේමයි HCl නිෂ්පාදනය අපි දන්නවා H2 සහ Cl2 වලින් අපිට HCl නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් ක්ලෝරින් වල ප්‍රයෝජනයක් විදිහට HCl නිෂ්පාදනය ඊළඟට අපි දන්නවා ක්ලෝරින් ගන්නවා විරංජක කාරකයක් විදිහට ඒ වගේමයි විස බීජ නාශකයක් විදිහටත් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ ප්‍රයෝජන අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඒ ආශ්‍රිතව ඇති කරන H2 හා Cl2 ගෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ කර්මාන්තය අවසාන වෙද්දී ඔබට අවසානයේ පුළුවන් වෙන්න ඕනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ පටල කෝෂයන් නම් කරගන්න, ඒ ආශ්‍රිත සමීකරණ මොනවද කියලා දැනගන්න, ඒ වගේමයි මේ ක්‍රියාවලිය විස්තර කරන්න, ඒ වගේමයි මෙයාලගේ ප්‍රයෝජන මොනවද කියලා දැනගන්න. ඊටත් අමතරව ඔබට පුළුවන් වෙන්න ඕනි මේ කර්මාන්තය නිසා පාරිසරිකව සිදුවන වෙනස්කම් එහෙම නැත්නම් මේ පරිසරයට බලපෑම් ඇති කරන ආකාරය පිළිබඳවත් යම් යම් නිගමන වලට එළඹීමේ හැකියාව ඔබට තියෙන්න ඕනි. මම හිතනවා ඔබට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පිළිබඳව මන අවබෝධයක් ලැබුණා කියලා. එහෙනම් ස්තුතියි.